සුබ දවසක් හැම දිනාටම. අපි අද දවසේ සාකච්ඡා කරනවා කියලා කිව්වේ HTML ෆෝම් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව. මම හිතනවා ඔබ සියලු දෙනාටම අවබෝධයක් ඇති මොකක්ද HTML ෆෝම් එකක් කියන්නේ කියන එක පිළිබඳව. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම යම් වෙබ් අඩවියකට යූසර් කෙනෙක්ගේ මොන හරි ඉන්පුට් අවශ්‍ය නම් මොන හරි තොරතුරු අවශ්‍ය නම් යූසර්ට ඒ අදාළ වෙබ්සයිට් එක මගින් ෆෝම් එකක් ලබා දෙනවා. ඒතර ඒ ෆෝම් එකේ තියෙන විවිධ ෆීල්ඩ්ස් සඳහා තමයි නැත්නම් කන්ට්‍රෝල්ස් වලට තමයි අපි අපේ තොරතුරු සැපයීම සිදු කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කෙනෙක් Gmail account එකක් නිර්මාණය කරනවා නම් එයාගේ first name එක මොකක්ද, last name එක මොකක්ද, email address එක විදිහට භාවිත කරන්නේ මොකක්ද, මේ වගේ විශේෂ තොරතුරු ප්‍රමාණයක් අපි Google website එකට ලබා දිය යුතුයි. Google ආයතනයට ලබා දෙන්න ඕනේ. එතකොට ඒ ලබා දීම සඳහා ඒගොල්ලෝ අපට ෆෝම් එකක් ලබා දෙනවා. එතකොට මේ ෆෝම් කරන්නේ ඊළඟට FB account එකක් නිර්මාණය කරද්දිත් එතෙන්දිත් අපට ෆෝම් එකක් හම්බ වෙනවා. ඒකෙදිත් FB account එක නිර්මාණය කිරීමට අවශ්‍ය වෙන විස්තර අපි මේ ෆෝම් එකට ඇතුළත් කරලා තමයි අදාළ ආයතනයට සබ්මිට් කරන්නේ. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ අපේ account එක ක්‍රියේට් කරලා දෙන්නේ. ඊළඟට විභාග ප්‍රතිඵල බලන අවස්ථාවක් ගන්නකො. දැන් ශිෂ්‍යත්ව ප්‍රතිඵල හරි, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල හරි, නැත්නම් උසස් පෙළ ප්‍රතිඵල හරි අපි බලනකොට ඒ අදාළ වෙබ් අඩවියට ගිහිල්ලා අපි ඉන්ඩෙක්ස් නම්බර් එක ටයිප් කරනවා. ඉන්ඩෙක්ස් නම්බර් එක ටයිප් කරලා අපි සබ්මිට් කරනවා. ඒ තොරතුරු ඒතර ඉන්ඩෙක්ස් නම්බර් එක අපි ඇතුළත් කළේ ෆෝම් එකක් තුලට. ඒතර මම මේ සාම්පල් ෆෝම් එකක් නිර්මාණය කරලා තියෙනවා. අතර මේක සාම්පල් ෆෝම් එකකට වඩා HTML වලින් අපිට ෆෝම් එකක් නිර්මාණය කරද්දී ඇතුළත් කරන්න පුළුවන් විවිධාකාර controls නැත්නම් input fields ටිකක් තමයි මම මේ වෙබ්සයිට් එකේ නැත්නම් මේ වෙබ් පේජ් එක නිර්මාණය කරන්නේ. HTML වලින් අපිට ෆෝම් එකක් නිර්මාණය කරද්දී ඇතුළත් කරන්න පුළුවන් විවිධාකාර controls නැත්නම් input fields ටිකක් තමයි මම මේ වෙබ්සයිට් එකේ නැත්නම් මේ වෙබ් පේජ් එක නිර්මාණය කරලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ වගේ එකකට අපිට කියන්න පුළුවන් text field එකක් කියලා. අපිට ඒකට තොරතුරක් ටයිප් කරන්න පුළුවන් මේ වගේ. ඊළඟට මේ වගේ එකකට අපිට කියන්න පුළුවන් password input. දැන් මොන හරි Facebook account එකකට log වෙනකොට, Gmail account එකකට log වෙනකොට මේ වගේ අවස්ථාවකදී password එක ඉල්ලනවා. ඔයගොල්ලෝ දැකලා ඇති password එක ටයිප් කරද්දී මේ වගේ අකුරු පෙන්වන්නේ නැහැ. ඒතර මේකෙත් ඒ වගේ ටයිප් කරන දේ පේන්නේ නැහැ යූසර්ට. වෙනත් කෙනෙකුට පේන්නේ නැහැ. එතකොට මේ තියෙන password input box එක. ඊළඟට මේ අපි ගත්තොත් එහෙනම් මේ ඇවිල්ලා email address එකක් ටයිප් කරද්දී. ඒතර email address එකක් අපි ටයිප් කරනකොට email address එකක format එකක් තියෙනවානේ. ඒ format එකෙන් පිට වෙන අපට දැනුවත් කරනවා මේක valid email එකක් නෙවෙයි කියලා. ඒතර valid email එකක් enter කරනකම්ම abc@gmail.com දැන් අපි submit කරමු. ඔව් එතකොට ගැටලුවක් වුණේ අපිට මේ data එක submit කරන්න පුළුවන් වුණා. එතකොට මේක ඇවිල්ලා email address එකක් input කිරීමේදී ලබා දෙන field එකක්. එතකොට මේ වගේ field එකක් අපි ඇතුළත් කළාම automatically නිවැරදි email address එකක්ද කියන එක පිළිබඳව සොයා බලනවා මේක submit ඒ දත්තේ submit කරන්න කලින්. ඊළඟට මේ තියෙන්නේ file එකක් upload කරන අවස්ථාවක්. දැන් ඔබ දන්නවා ඇති අපි email එකක් හදලා අපිට ඒකට file attachment එකක් වගේ ලබා දෙන්න ඕන. එතකොට ඒකේ තියෙනවනේ අර ෆයිල් කටුවක වගේ බටන් එකක්. එයා උඩ ක්ලික් කරනකොට ෆයිල් එකක් අපිට අමුණන්න පුළුවන්. ඇටච් කරන්න පුළුවන්. ඒ වගේ මේ බටන් එක උඩ අපි ක්ලික් කරනකොට මොන හරි ෆයිල් එකක් ඕනම ආකාරයක ෆයිල් එකක් අපිට අපි තෝරපු ෆයිල් එකේ නම තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ check boxes. check boxes වල තියෙන විශේෂත්වය තමයි අපිට options කීපයක් දීලා තියෙනවා. මේ options වලින් එකක් හෝ කීපයක් අපිට select කිරීමේ හැකියාව ලබා දෙනවා ඒකෙදී. දැන් මෙතෙන්දී අපේ තියෙන විනෝදාංශ කීපයක් විනෝදාංශ එකක් හෝ කීපයක් අපට සිලෙක්ට් කිරීමේ අවස්ථාව ලබා දෙනවා. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවකදී අපිට check boxes පාවිච්චි කරන්න පුළුවන්. options කීපයකින් එකක් හෝ කීපයක් සිලෙක්ට් කරන්න තොරතුරු ලබා දෙන්න තියෙන අවස්ථාවකදී. ඊළඟට මේ තියෙන radio buttons. ඒවැ තියෙන විශේෂය එතනත් group එකක් තියෙන්නේ. ඒවැ තියෙන විශේෂත්වය තමයි එතෙන්දී ඒ තියෙන ඒවාන් එකක් විතරයි සිලෙක්ට් කරන්න පුළුවන්. දැන් මෙතෙන්දී අපට options 4න් 3ක් ඕනනම් 4ම සිලෙක්ට් කරන්නත් පුළුවන් නේ. හැබැයි මෙතෙන්දී හැම වෙලෙම options දෙකෙන් නැත්නම් options කීපයකින් එකක් පමණයි මෙතෙන්දී අපිට සිලෙක්ට් කරන්න දෙන්නේ. මෙයා සිලෙක්ට් කරලා අනිත් එක්කෙනා උඩ අපි ක්ලික් කරනකොට ඒක අහෝසි වෙලා යනවා.
ඒතර මේ જાතියට අපි කියනවා රේඩියෝ බටන්. ඊළඟට තියෙනවා මේ අලුත් කන්ට්‍රෝල්ස් වගේක්, අලුත් ෆීල්ඩ්ස් වගේක් නැත්නම් ඉන්පුට් වගේක් කැලෙන්ඩර් ඉන්පුට් එකක්. ඒතර මේකෙදි අපි මේ ඉස්සරහා තියෙන අයිකන් එක උඩ ක්ලික් කළාම කැලෙන්ඩර් එකක් එනවා. ඒතර මේ කැලෙන්ඩර් එකේ අපිට පුළුවන් දිනයක් තෝරගන්න, බර්ත්ඩේ එකක් වෙන්න පුළුවන්. නැත්නම් මොනවා හරි ඒ වගේ දිනයක් අපිට ඇතුළත් කිරීමේදී මේ වගේ ඔප්ෂන් එකක් අපිට යූසර්ට ලබා දෙන්න පුළුවන්. ඊළඟට වෙලාවක් ඇතුළත් කරනකොට. ඒතර වෙලාවක් ඇතුළත් කරනකොට අපිට පුළුවන් මේ ටයිම් ඉන්පුට් එකක් ලබා දෙන්න. ඒතර ඒකෙදි අපිට පුළුවන් මෙතනින් පැය ගාන සිලෙක්ට් කරන්න. මෙතෙන්දී අපිට පුළුවන් විනාඩි ගාන සිලෙක්ට් කරන්න. AM ද PM ද කියන එක මෙතනින් තෝරන්න පුළුවන්. ඒතර ඒ වගේ එකකට අපි කියනවා ටයිම් ඉන්පුට් එකක් කියලා. මේකෙදි ළඟට ඩේට් ටයිම් දෙකම අපිට ඉන්පුට් කරන්න පුළුවන්. ඩේට් එකයි ටයිම් එකයි දෙකම එකවර. මෙතනින් දිනේ තේරුවා, මෙතනින් ටයිම් එක තෝරන්න පුළුවන්. ඒතර ඒ වගේ ඉන්පුට් තියෙනවා. ඉතින් මෙතෙන්දී විශේෂයෙන් කියන්න ඕන කාරණාවක් තමයි මේ කැලෙන්ඩර් ඉන්පුට් එක, ටයිම් ඉන්පුට්, ඩේට් ටයිම් ඉන්පුට් මේ වගේ ඉන්පුට්ස් නැත්නම් මම විශේෂයෙන් කියන්න ඕන කාරණාවක් තමයි මේ කැලෙන්ඩර් ඉන්පුට් එක, ටයිම් ඉන්පුට්, ඩේට් ටයිම් ඉන්පුට් මේ වගේ ඉන්පුට්ස් නැත්නම් මන්ත් ඉන්පුට් එක මේවා සමහරක් විට වෙන වෙන බ්‍රවුසර්ස් වලින් අපි විවෘත කරනකොට වෙන වෙන ආකාරයෙන් පෙන්වන්න පුළුවන්. ඒ නිසා ඒවට වෙන වෙන ක්‍රමවේද ප්‍රයෝගී කරගන්න ඇත්තටම කියන්නේ ප්‍රායෝගිකව ෆෝම් එකක් නිර්මාණය කරදී. නමුත් මේ කන්ට්‍රෝල්ස් දැන් වර්තමානයේ අපට ලබා දීලා තියෙනවා මේ අලුත් HTML version එක. ඊළඟට මෙතෙන්දී අපට පුළුවන් month එක තෝරගන්න. month එකක් සිලෙක්ට් කරගන්න අපට අවස්ථාව දෙනවා මේ box එකෙන්. මෙතනින් අපට අවුරුද්ද තෝරගන්න පුළුවන්. මෙතනින් month එක තෝරගන්න පුළුවන්. ඒ විදිහට. ඊළඟට තව තියෙනවා මෙතන number input එක. ඒකෙදි අපිට මේ වගේ බටන් දෙකක් දීලා තියෙනවා. මෙහා යවුවෙන් පස්සේ අපිට ඒ නම්බර් එක ඉන්ක්‍රීස් කරන්න පුළුවන්. මේකෙදි ඩික්‍රීස් කරගලා අපිට අංකය තුලත් කරන්න පුළුවන් අපි කැමති නම්බර් එක. ඊළඟට මෙතෙන්දී අපිට පුළුවන් යම්කිසි අර දැන් ෆෝන් වල එහෙම තියෙන්නේ වැඩි කරනවා වගේ ඔප්ෂන් එකක්. අන්න ඒ වගේ අඩු වැඩි කරන්න පුළුවන් ආකාරයේ රේන්ජ් ඉන්පුට් එකක් තියෙනවා එතන. ඊළඟට කලර් බොක්ස් එකක්. අපිට මොනවා හරි දෙකට කලර් එකක් සිලෙක්ට් කරගන්න වගේ අවස්ථාවක් යූසර්ට දෙන්න ඕන නම් මේ වගේ ඔප්ෂන් එකක් එයාට ලබා දෙන්න පුළුවන්. මෙතෙන්දී අපිට කලර් එකක් තෝරා ගැනීමේ අවස්ථාව ලබා දෙනවා. ඊළඟට URL input. දැන් අපි දන්නවා URL එකක් කියන්නේ මොකක්ද කියලා. http www.google.com ඔන්නම් / තා මොනවා හරි ඉස්සරහට තියන්න පුළුවන්. ඒ වගේ එකකට අපි කියනවා URL එකක් කියලා. Uniform Resource Locator එක. ඉතින් එන්නේ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් අර email address එකක් වගේම ඒකේ නිවැරදි format එකක් තියෙනවා. ඒතර ඒ වගේ format එකකට අනුකූල URL එකක් මෙතන ලබා නොදුන්නොත් අපි submit කරන්න යන අවස්ථාවේදී error එකක් අපට පෙන්වුම් කරයි. දැන් උදාහරණයක් විදිහට මේ තියෙන්නේ please enter URL. ඒතර නිවැරදි URL එකක් දානකම මෙතනින් අපට google.com දැන් බලමු. ඔව් දැන් ඒකදී අපට කිසි මේ අවුලක් නැතුව අපට ඒ submit කරන්න අවස්ථාව දුන්නා. ඊළඟට මෙතන තියෙනවා week එකක් input කරන්න, සතියක්. එතකොට මේ තියෙන මාසෙ තෝරගන්න පුළුවන් 21 වෙනි සතිය 2020 අවුරුද්දේදී. එතකොට ඊළඟට තියෙනවා මෙතන text area එකක්. ඔය message එකක් එහෙම type කරන අවස්ථාවකදී ටිකක් වැඩිපුර අපිට දැන් මේ වගේ text box එකක අපිට පුළුවන් පොඩි වාක්‍යයක් වගේ type කරන්න, නමක් ගමක් ඒ වගේ දෙයක් නේ. නමුත් අපිට ඊට වඩා වැඩි විස්තරයක් comment එකක් වගේ අපිට දාන්න. අන්න ඒ වගේ අවස්ථාවක් දෙනවා නම් userට මේ වගේ එකකට අපි කියනවා text area එකක් කියලා. right. ඒකට වැඩි විස්තරයක් අපිට එතෙන්දී type කරන්න හැකියාව තියෙනවා. ඊළඟට මෙන්න මේ වගේ එකකට අපි කියනවා drop down list එකක්. එතෙන්දිත් options කීපයක් තියෙනවා. ඒ options වලින් අපිට එකක් select කිරීමේ අවස්ථාව ලබා දෙනවා. මේ වගේවත් ඕන තරම් ඔයගොල්ලෝ දැකලා තියෙනවා. රට තෝරා ගන්න එක, දිස්ත්‍රික්කේ තෝරා ගන්න මේ අවස්ථාව ලබා දෙනවා. මේ වගේවත් ඕන තරම් ඔයගොල්ලෝ දැකලා තියෙනවා. රට තෝරා ගන්න එක, දිස්ත්‍රික්කේ තෝරා ගන්න අවස්ථාවකදී ඊළඟට මොනවා හරි දැන් කම්පියුටර් කෝස් එකකට රෙජිස්ටර් වෙනවා නම් අපි කෝස් එකේ නම මොකක්ද කියන එක සිලෙක්ට් කරගන්න වගේ. ඒ වගේ අවස්ථාවකදී අපිට drop down list එකක් දෙන්න පුළුවන්. ඕනනම් male female තෝරා ගන්න අවස්ථාවකදී මේ option එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තවත් එකක් තියෙනවා. මේකත් එක්තරා විදිහක මේ drop down list එකක්ම තමයි. හැබැයි ඒක වෙනස්. මොකද හේතුව මේකෙදී අපිට එකවර එක item එකනේ පේන්නේ. මේකේ item කීපයක් පෙන්වුම් කරනවා. මේකේ item 3ක් පේනවා. හැබැයි මේ item 3ක් පෙවුනට එතෙන්දිත් අපිට එක option එකක් විතරයි මේකෙදි select කරන්න දෙන්නේ. මේ ඊළඟ මොඩල් එක මේ දෙවැනි ආකාරයකදී select list දෙවැනි ආකාරය මේකේ තියෙන විශේෂත්වය තමයි මේකෙත් list එකේ 4ක් item පෙන්නනවා. මෙතෙන්දී අපිට එක item එකක් විතරයි තෝරගන්න දුන්නේ. හැබැයි මේකෙදි
shift key එක හරි control key එක හරි අපි ඔබා ගත්තොත් ඒ list එකෙන් item එක list box එක. මේ list box එකේ තියෙන විශේෂත්වය තමයි එකවර එක item එකයි select කරන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි එකවර අපට item කීපයක් select කරන්න අවස්ථාව දෙනවා control key එක ඔබාගෙන. එහෙම නැත්නම් අපි හිතමුකෝ office වල ඉඳලා web දක්වා ඔක්කොම ටික ඕනේ කියලා. එහෙනම් office කියන එක select කරලා shift එක ඔබාගෙන මෙහෙම select කළොත් ඒ ටික පිළිවෙලින් ඔක්කොම ටික අතර මැද්දේ තියෙන select වෙනවා. තැන් වල තියෙන කීපයක් නම් අපිට control key එක ඔබාගෙන select කළා නම් හරි. ඒතර මේ වගේ වර්ණ කීපයකින් වර්ණ එකක් හෝ කීපයක් select කරගන්න මේකෙදි අවස්ථාව අපිට ලබා දුන්නා. ඊළඟට තියෙනවා මේක button එකක්, සාමාන්‍ය button එකක්. ඒ button එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මම පොඩි JavaScript part එකකුත් ඒකේ add කරලා තියෙනවා. එයා උඩ අපි click කළාන් පස්සේ මේ වගේ message එකක් එන්න අපිට හදලා තියෙනවා. ඉතින් JavaScript පිළිබඳ දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ පොඩි බටන් එකක් හදන්න මම එකත් පොඩ්ඩක් කියලා දෙන්නම් මේ ෆෝම් එක නිර්මාණය කරද්දී. ඊළඟට තියෙනවා අපේ submit බටන් එක. නෑ, ඒ වගේ පොඩි බටන් එකක් හදන්න මම එකත් පොඩ්ඩක් කියලා දෙන්නම් මේ ෆෝම් එක නිර්මාණය කරද්දී. ඊළඟට තියෙනවා අපේ submit බටන් එක. දැන් submit බටන් එක තමයි ඇත්තටම මේ අපි enter කරන data web server එකට යවන්න අපි පාවිච්චි කරන බටන් එක. එතකොට මේ බටන් එක නිර්මාණය කරද්දී අපි එක විදිහක් පාවිච්චි කරනවා. ඊළඟට මේ තියෙන reset බටන් එක. මේකේ තියෙන යම් නිශ්චිත ක්‍රියාවලියක්. ඒ කියන්නේ නිශ්චිත action එකක් මේකටත් තියෙනවා. මෙයා කරන වැඩේ තමයි අපි ෆෝම් එකේ මොන හරි data enter කරලා තියෙනවා නම් ඒ data ටික අපිට clear කරලා දෙනවා. අලුත් data ටිකක් ඇතුළත් කරන්න පුළුවන් වෙන විදිහට. ඒතර මේකෙන් කරන්නේ data submit කරනවා server එකට. මේකෙන් කරන්නේ අපි enter කරපු data clear කරලා දෙනවා අලුත් විස්තර ටිකක් ඇතුළත් කරගන්න පුළුවන් වෙන විදිහට. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි ඔයගොල්ලන්ට මේ HTML form එකක අපිට දකින්න හම් වෙන elements වෙන්නේ. එතකොට මම මෙතන පොඩ්ඩක් වරද්දලා තිනවා from elements හම් වෙන elements වෙන්නේ. එතකොට මම මෙතන පොඩ්ඩක් වරද්දලා තිනවා from elements කියලා තියෙන්නේ. ඒක අපි නිවැරදි කරගමු. form element. හොඳයි. මේක තමයි අපේ මේ sample form එක. අපි මේක පොඩ්ඩක් හදන්න උත්සාහ කරලා බලමු ඉස්සෙල්ලාම. ඊට පස්සේ වෙන වෙන form එකක් දෙකක් අපි නිර්මාණය කරන්න බලමු. right. එහෙනම් අපි අපේ form කියලා මම folder එකක් හදලා තියෙනවා HTML folder එක ඇතුලේ. මෙතන right click කරලා මම new file කියලා අපි නමක් දෙමු මේකට. save කරමු. file save. අපි ඒක දෙමු form1.html කියලා. අපි HTML template එක දාගන්න මම HTML කියලා type කරලා control space bar ගහුවා. right අපි කියමුකෝ sample h1 tag එක අපි close කරමු. හොඳයි. අපි බලමු මුලින්ම මොකද්ද තියෙන්නේ කියලා. ඔව් input elements කියලා තව මේ මාතෘකාවේ තියෙනවා. ඒකත් අපි මේ විදිහටම ගහගෙන යනවා. input elements. හොඳයි. form එකක් අපි නිර්මාණය කරනකොට ඉස්සෙල්ලාම අපි form tag එකෙන් තමයි ආරම්භ වෙන්නේ. මේ form tag එකත් එක්ක තියෙන attributes කීපයක් අපි ඒවා පසුවට කතා කරමු. දැනට අපි form කියන tag එක අපි පාවිච්චි කරමු. හොඳයි. මේක ඇතුලේ තියෙන පළවෙනි element එක. ඒක තමයි text field කියලා label එකක් තියෙනවා. ඒ label එකට යටින් text box එකක් තියෙනවා. හරි. එතකොට මේ form එකට අපි element එකක් add කරන්න කලින් මම text එකක් තියෙන හින්දා ඒක දාගෙන ඉන්නම්කෝ. text input. br tag එකක් දාමු. ඒකට යටින් තමයි අපේ box එක තියෙන්නේ. ඔව් text box එකක් ගන්න මෙහෙමයි. input කියන tag එක තමයි ඒකෙදි පාවිච්චි කරන්නේ. එකක් දාමු. ඒකට යටින් තමයි අපේ box එක තියෙන්නේ. ඔව් text box එකක් ගන්න මෙහෙමයි. input කියන tag එක තමයි ඒකෙදි පාවිච්චි කරන්නේ. input type. මෙන්න මේ type කියන තැනට අපි ලබා දෙන්න ඕනේ text කියලා. input type සමානයි text. එතන මේ type සමානයි text කියන option එකෙන් තමයි text box එකක් නිර්මාණය වෙන්නේ. type සමානයි තව එක දේවල් තියෙනවා. එතකොට මේ අවස්ථාවවලදී ඒකට ගැලපෙන ආකාරයේ control එකක් අපට ලැබෙනවා form එකට. මේක එක්ක input type සමානයි text කියලා දුන්නොත් හරි නොදී තිබුණත් automatically අපට එන්නේ text box එකක් තමයි. මේකත් එක තව මේකට අපිට නමක් දෙන්න පුළුවන්. එක දේවල් ID එකක් දෙන්න පුළුවන්. විවිධ දේවල් මේකේ තියෙන attributes අපි ඒවා පසුවට සාකච්ඡා කරමු. දැනට input type සමානයි text. right.
මේකට නමකුත් උනන් දෙමුකෝ අපි. name සමානයි අපි කියමුකෝ මානයි අපි කියමුකෝ text box 1 කියලා. ඔන්නම් ID එකකුත් දෙමු. text box 1. මෙන්න මේ වගේ attributes කීපයක් තියෙනවා. අපි පස්සේ බලමු තව දුරටත් ඊළඟ form නිර්මාණය කරද්දී මේවෙන් මොනවද තව කරන්න පුළුවන් කියලා. right. එතකොට අපි දැන් form එක ගිහිල්ලා refresh කරලා බලුවොත් අපි open කරලා බලුවොත් මේ වගේ form එකක් තමයි අපිට නිර්මාණය වෙලා තියෙන්නේ. ඊළඟ item එක තමයි අපේ එකේ තියෙන්නේ password box එකක්. එතෙන්දී මම තව br එකක් දාගන්නම් මෙතනින් පස්සේ. br right. ඊළඟට තිබ්බේ password input. එතෙන්දී ඔයාලට guess කළා වගේ type සමානයි කියන එකට මෙතන අපි දෙන්නේ password කියලා. හරි. දැන් අපි ගිහිල්ලා බලුවොත් එහෙම අපිට මේ වගේ box එකක් ඇවිල්ලා තියෙනවා. මේකේ වදින්නේ අකුරු මේ වගේ. password එක type වෙන ආකාරයට. ඊළඟ එක තමයි email input එක. ඒකත් හරිම ලේසි. අපි මෙතෙන්දිත් br tag දෙකක් දාගමු පොඩ්ඩක් පහතට ලබා ගැනීමට අවශ්‍ය නිසා. අපි කියමු email address කියමුකෝ. br tag එක අපි දැම්මා. ඒකත් input කියන tag එකමයි පාවිච්චි කරන්නේ. මේ type කියන එකට අපි එතෙන්දී email කියලා ලබා දෙනවා. name සමානයි my email කියමු. id සමානයි my email. right. br tag දෙකකුත් අපි නිකන් දාගමු දැන්. හොඳයි අපි දැන් ගිහිල්ලා අපේ browser එක refresh කළොත් එහෙම අපිට email address එකක් ලබා ගන්න ආකාරයේ box එකක් ඇවිල්ලා තියෙනවා. ඒතර මේකට අර submit button එක අපි press කරනකොට නිවැරදි email address එකක් ලබා තියලා තිබුණ නැත්නම් error message ලබා ගන්න ආකාරයේ box එකක් ඇවිල්ලා තියෙනවා. ඒතර මේකට අර submit button එක අපි press කරනකොට නිවැරදි email address එකක් ලබා තියලා තිබුණ නැත්නම් error message එකක් එනවා. ඒ ආකාර එකක් තමයි මේක. ඊළඟට අපිට තියෙනවා අපේ කලින් නිර්මාණය කරලා තියෙන form එකේ file input එකක්. දැන් file input එකක් අපි ලබා ගන්නේ කොහොමද? එතෙන්දී අපි කියමුකෝ file input br tag එකක් දැම්මා. එතෙන්දිත් input tag එකමයි type සමානයි මේ පාර අපි file කියලා. හරිම ලේසියි. name සමානයි අපි මොකක් කරේ cv කියමුකෝ. id සමානයි cv. හොඳයි මෙතන අපි දැන් refresh කරලා බලුවොත් එහෙනම් මෙන්න මේ වගේ file input එකක් ලැබිලා තියෙනවා. ඊළඟ එක තමයි අපිට මෙන්න මේ වගේ check boxes list එකක් අපි මේ list එකම නිර්මාණය කරන්න උත්සාහ කරමු. එතෙන්දී පොඩි විශේෂත්වයක් තියෙනවා මෙව්වා නැති මේ group එක වටයක් තියෙනවා මෙව්වා නැති මේ group එක වටේට මේ වගේ කොටුවක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ ආකාරයේ කොටුවක්. අපි ඒක ලබා ගන්නේ කොහොමද කියන එකත් එක්කම දැන් මේක බලමු. ඒතර check box කියලා label එකක් තියෙනවා. ඒකට කලින් මම br tag දෙකක් අර වගේම දාන්නම්. එතකොට check boxes කියමුකෝ br. මෙතෙන්දී අර group එකක් විදිහට ඒක ලබා ගනිද්දී අපි විශේෂ tag එකක් පාවිච්චි කරනවා field set කියලා. ඒතර මේ field set කියන tag එක ඇතුලේ තියෙනවා මෙන්න මේකට අපි කියන්නේ legend එක කියලා. field set tag එක ඇතුලේ තියෙන legend එක මේක. එතකොට ඒක අපි ලබා දීමේදී field set එකට legend එකක් දෙනවා නම් legend කියන tag එක තමයි පාවිච්චි කරන්නේ. legend. ඒකට අපි දෙමු select your favorite. අනේ එතකොට මේ box එක ඇතුලේ තමයි පෙළ ගැස්සෙන්නේ. හරි. එතෙන්දී අපිට තියෙන item තමයි එකේ play in cricket, swimming, play in carom, collecting stamps. options 4ක් තියෙනවා. ඒතර එතෙන්දිත් හරිම ලේසි input tag එකමයි පාවිච්චි කරන්නේ. type සමානයි මේ පාර අපි check box කියලායි නම type එක ලබා දෙන්නේ. check box. ඊළඟට මෙතන අපි දෙන්න ඕනේ ඒකට විශේෂ නමක් දෙන්න ඕනේ. අපි කියමුකෝ නම favorite කියමුකෝ. ඊළඟට value එකක් දෙන්න ඕනේ. මොකද option වලින් මොන option එකද select උනේ කියලා දැනගන්න එපා ඒ server එක. ඒතර ඒක තේරුම් ගැනීම සඳහා මේකට value එකක් දෙන්න ඕනේ. මම මේ value එක ලබා දෙන්නේ අර cricket, playing cricket කියන එක හින්දා මේකට cricket කියන value එක ලබා දෙන්න.
ඊට පස්සේ ඒක ඉස්සරහින් ලේබල් එකක් තියෙනවා. ඒ ලේබල් එක මම ලබා දෙන්නම්. අපි කියමු එකට plain. ඒ ලේබල් එක මම ලබා දෙන්නම්. අපි කියමු එකට plain cricket. right. br. අපි දැන් ගිහිල්ලා රිෆ්‍රෙෂ් කරලා බැලුවොත් මේ වගේ ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා ඒක ඇතුලේ. ඊටු ටිකත් අතර මේ විදිහම තමයි මම මේකම පොඩ්ඩක් copy paste කරන්නම් ඔන්නම්. තුනයි. නම ඒකමයි. name එක favorite group එක ඇතුලේ තියෙන හැම ඔප්ෂන් එකකටම තියෙන එකම නම. value එක වෙනස් වෙනවා. මේකෙදි තිබ්බේ swimming කියලා. අපි කියමු ඒකේ label එකත් කියමු swimmingමයි. ඊළඟකේ value එක තමයි carom කියන එක. plain carom. ඊළඟකේ තිබ්බේ stamps collecting stamps මම ඒකට stamps කියලා නම දෙන්නම්. label එකට දෙන්නම් collecting stamps. හොඳයි දැන් අපි ගිහිල්ලා රිෆ්‍රෙෂ් කළොත් එහෙම අපේ sample web page මේ form එක මෙන්න මේ ආකාරයේ list එකක් අපට නිර්මාණය වෙලා තියෙනවා. ඒකෙදි අපට option එකක් හෝ කීපයක් නැත්නම් සියල්ලම select කිරීමේ හැකියාව තියෙනවා. ඊට ඊළඟට තියෙන radio buttons. radio button group එකක් අපි නිර්මාණය කරන්නේ කොහොමද කියලා ඊළඟට බලමු. ඒකත් හරිම ලේසි. ඒකෙත් අර field set එක කියන tag එක පාවිච්චි කරන්න වෙයි. අපි මුලින්ම දෙමු radio buttons. br tag එකක් දාමු. field set. field set එකට legend එකක් තියෙනවා. ඔය එක තියෙන්නේ select your gender. ඒ තියෙන්නේ. හරිම ලේසි. ඒකත් input එකම tag එකයි මේ පාවිච්චි. input tag එක තමයි මේ සියල්ලටම පාවිච්චි කරලා. ඒතර input checkbox, input text, input password, input type සමානයි text, input type සමානයි password, input type සමානයි email. ඒ විදිහට තමයි යන්නේ. එතකොට මෙතෙන්දී input type සමානයි radio කියලා මේ පාර අපි දෙමු. ඔව් radio කියලා දීලා ඒකෙත් name එක ඉස්සෙල්ලාම දෙමු. name සමානයි gender එක select කරන්න තියෙන group එකේ හින්දා gender කියලා දෙමු. මේකේ value එක විදිහට දෙමු. පළවෙනි එක තමයි male කියන value එක. එතෙන්දී අපි label එකක් ඉස්සරහට එන්න ඕනේ. ඒක male කියලා දීලා br එකක් දාමු ඊළඟ item එකට යන්න. ඔව් ඊළඟ එකේදී එතකොට එනවා input type සමානයි radio, name සමානයි genderමයි. මොකද එකම group එකේ item නිසා ඔක්කොටම එකම නම එන්නේ. value එක විතරක් වෙනස් වෙනවා අදාළ option එකට අනුව. මොකද එකම group එකේ item නිසා ඔක්කොටම එකම නම එන්නේ. value එක විතරක් වෙනස් වෙනවා අදාළ option එකට අනුව. ඒක female කියලා එන්න ඕනේ. br එක නම් එතන නෙත් නෑනේ. right. ඔව් br එකක් දාමු. හොඳයි දැන් අපි ගිහිල්ලා රිෆ්‍රෙෂ් කළොත් අපේ page එක මෙන්න මේ ආකාරයට ඇවිල්ලා තියෙනවා. ඒක අපේ group එක පොඩ්ඩක් වෙන වෙන්න තව br එකක් දාමු checkbox group එකට උඩින් යටින් br. හොඳයි ඔන්න ඔය විදිහට ඒ group එකත් අපි හදලා ඉවරයි. ඊළඟට තව තියෙනවා අපිට මේ calendar input එකක්. calendar input එකක් අපි කොහොමද දාන්නේ? right ඒක කරන්නේ මෙහෙමයි. එතෙන්දිත් අපි br tag දෙකක් ඉස්සෙල්ලාම දාමු ඒ group එක වෙන් කිරීම සඳහා. ඊළඟට කියමු calendar වෙන් කිරීම සඳහා. ඊළඟට කියමු calendar input. br input type සමානයි calendar. ඒකටත් අපිට name සමානයි මොකක් හරි කමන්න dob, id සමානයි උපන් දිනේ select කරන්න දෙනවා කියලා අපි හිතමුකෝ date of birth dob. right br tag දෙකක් දාමු ඔය විදිහට. දැන් අපි ගිහිල්ලා refresh කළොත් අපේ page එක. oh sorry මෙතන input type සමානයි calendar input type සමානයි date කියලා එතන එන්න ඕනේ. right. එතන මෙන්න මේ විදිහට calendar එකක් මතුවෙනවා. අපිට දිනේ තෝරගන්න
ඉඩකඩ ලබා දෙන. ඊළඟ එක තමයි අපේ ටයිම් ඉන්පුට් එකක් ලබා දෙන කන්ට්‍රෝල් එක. එහෙනම් අපි ඒකෙදි කියමු මේ පාර අපි ටයිම් කියලායි අපි ලබා දෙන්නේ. ටයිම් name සමානයි අපි කියමු මොකක් හරි. my time id සමානයි. ඒකට කැමති නමක් ඔබට දෙන්න පුළුවන්. අපි save br tag එකකුත් දාලා ඉමු යටින්. right මේ විදිහට අපිට time input එකක් ලබා දෙන්න පුළුවන් ආකාරයේ input control එකක් ඇවිල්ලා තියෙනවා. ඊළඟ එක තමයි date time දෙකම date එකයි time එකයි දෙකම select කරන්න අවස්ථාව ලබා දෙන control එකක් තියෙනවා ඊළඟට. ඒකදී අපිට පුළුවන් අපි කියමුකෝ date and time input කියලා නම දෙමුකෝ ඒකට. br input type සමානයි මේ පාර අපි ලබා දෙන්න ඕනේ date time local අක්කරේ නම ලබා දෙමු ab id abc ගොඩක් වෙලාවට මේ name එකයි id එකයි දෙකම එක තමයි අපි ලබා දෙන්නේ. name එක ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ server එක ඇතුළේදී අපි data process කරද්දී විශේෂයෙන් php asp jsp වගේ languages වලින් මේ data process කරද්දී තමයි මේ name එක අපට වැදගත් වෙන්නේ. මේ id එක ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ අපි ওই javascript නැත්නම් css ඒ වගේ language එකකින් මේ form එක modify කරනවා නම් මොනවා හරි form එකේ මොනවා හරි actions එහෙම ලබා දෙනවා නම් යන්නේ මේ වගේ අවස්ථාවකදී අපිට මේ id එක වැදගත් වෙනවා. එතකොට අපි මෙතෙන්ටත් br කියලා අපි දෙමු. දැන් ගිහින් refresh කළොත් page එක date time local මේ වගේ box එකක් දැන් අපිට ලැබිලා තියෙනවා. date time local මේ වගේ box එකක් දැන් අපිට ලැබිලා තියෙනවා. ඒතකොට ඒකෙන් අපිට date එක මෙතනින් select කරගත්ත හැකි මෙතනින් time එක select කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි month input එකක් ලබා දෙන විදිහ. month input එකක් ලබා දෙන්නේ month input br tag එකක් දාමු. ඒකත් අර විදිහම තමයි ඔක්කොම මේ input tag එකම තමයි පාවිච්චි කරන්නේ. type එක විතරයි වෙනස් වෙන්නේ. එතෙන්දි month කියලා දානවා. name කියන එකට ඒකටත් ඔන්න month කියලාම දාමුකෝ. id සමානයි month. right br tag දෙකකුත් අපි මේකට add කරමු. දැන් refresh number එකක් input කරන එක. number input කියලා අපි ලබා දෙමු. number input මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සමහර අවස්ථාවලදී මේ අලුත් controls මම මේ සඳහන් කරන මේ controls ඒ කියන්නේ මේ කියන input boxes අර අපි තෝරගන්න දෙන ඒවා browser එකෙන් browser එකට ඒවා පේන විදිහ appearance එක වෙනස් වෙන්න පුළුවන්. right ඊළඟට මෙතෙන්දී අපි දෙමු number input එක input type සමානයි number name සමානයි my number id සමානයි my number මේ දෙක නම් නැතත් කමක් නැහැ මේ අවස්ථාවේදී අපි නිකන් පුරුද්දට වගේ එක දෙමු. right දැන් එතකොට refresh කරලා බැලුවොත් number එකක් select කරගන්න පුළුවන් ආකාරයේ box එකක් අපිට ඇවිල්ලා තියෙනවා. ඊළඟ එක තමයි range input එකක් අපි ලබා ගන්න විදිහ. එතකොට එතෙන්දිත් range input br මේ label අපට අවශ්‍ය පරිදි වෙනස් කරලා දාගන්න පුළුවන්. right මේවත් වෙනස් මම නිකන් දැම්මේ මේවා ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරලා දාගත්ත හැකි. එතකොට එතෙන්දිත් input tag එකමයි type එක මේ පාර අපි range කියලා ලබා දෙන්න ඕනේ. right ඊට පස්සේ ඒකටත් name එකක් ලබා දෙමු. id එකක්. දැනට මම නිකන් හිස් තියන්නම් කැමති එකක් දෙන්න පුළුවන් එකට. br අපි refresh කළොත් එහෙනම් මේ විදිහට range එකක් තෝරගන්න ආකාරයේ ඊළඟට තියෙන්නේ url color input එකක් ගන්න විදිහ. ඒකෙත් ඒ විදිහම තමයි color input
br input type සමානයි මෙතෙන්දි color කියලා දෙද්දි COLOR කියලායි දෙන්න ඕනේ. name some color input br input type සමානයි මෙතෙන්දි color කියලා දෙද්දි COLOR කියලායි දෙන්න ඕනේ. name සමානයි id සමානයි මොකක් හරි මෙහෙම දෙමු. right අපි දැන් ගිහිලා refresh කරලා බලුවොත් මේ විදිහේ color එකක් select කරන box එකක් මේ control එකක් අපට හම්බ වෙනවා. ඊළඟට තියෙනවා මේ URL input එකක්. ඒකත් මේ විදිහම තමයි. URL input br input type සමානයි URL name සමානයි මොකක් හරි id සමානයි මොකක් හරි br හොඳයි මේ විදිහ තමයි මේකෙත් අර සතියක් ඇතුළත් කරන්න අපට අවස්ථාව ලබා දෙන control එක. weak input type සමානයි එතෙන්දි weak name සමානයි කැමති එකක් වෙන්න පුළුවන්. හොඳයි මෙන්න මේ විදිහට තමයි ඔය input tag එකට අදාළ සියලුම controls ටික වගේ අපි ඇතුළත් කරලා තියෙනවා. මේක text input එකක්, password input එකක්, email, type සමානයි text, type සමානයි password, type සමානයි email, type සමානයි file, type සමානයි checkbox, type සමානයි radio, type සමානයි date, type සමානයි time, type සමානයි date time dash local. ඊළඟට type සමානයි month, type සමානයි number, type සමානයි number, type සමානයි range, type සමානයි color, type සමානයි URL, type සමානයි input week. මෙන්න මේවා තමයි එතකොට input කියන tag එක උපයෝගී කරගෙන අපිට user ට දත් ඇතුළත් කරන්න ලබා දෙන්න පුළුවන් controls ටික නැත්නම් elements ටික. ඊළඟට අපි ගත්තොත් එහෙම අපේ තියෙනවා මේ other form elements කියලා තවත් දෙකක් තුනක් තියෙනවා. අපි බලමු ඒවා කොහොමද නිර්මාණය කරන්නේ කියලා. ඒතර other form elements අපි ඒකට hr tag එකක් දාලා බෙදලා h1 tag එකක් දාලා කියමු other form elements. h1 tag එක අපි close කරමු. ඔව් ඒකේ මුලින්ම තියෙන text area එකක්. අපි label එකක් දාමු text area කියලා. ඔය ඉතින් එතකොට close කරන්න ඕනේ text area කියන එකේ close tag එකකුත් තියෙනවා. ඉතින් මේක අපි මේ විදිහට දැම්මහම මෙන්න මේ වගේ ප්‍රමාණයේ text box එකක් තමයි හම්බෙන්නේ. අතර මේකේ පේලි දෙකක් විතර වගේ අපිට කරුණු type කරන්න පුළුවන්. සාමාන්‍ය text box එකකට වඩා උසයි ඒක. ඉතින් මේක අපට අවශ්‍ය පරිදි ප්‍රමාණය වෙනස් කිරීමක් කරන්න පුළුවන්. ඒක අපි කරන්නේ මේ විදිහයි මේ tag එක ඇතුලේ. එතෙන්දිතර name එකක් දෙන්න ඕනේ. අපි කියමුකෝ comment. id සමානයි comment. comment එකක් ඇතුළත් කරන්න තියෙන box එක කියන අදහසින් මම ඒ නම දුන්නා. මෙතෙන්දී අපිට පුළුවන් calls කියලා ලබා දෙන්න. calls මම දෙනවා 60යි කියලා. මේකෙන් කියවෙන්නේ මේ වගේ තිරස් අතට අකුරු 60ක් ඇතුළත් කරන්න පුළුවන් size එකට මේ box එකේ ප්‍රමාණය විශාල වෙනවා. මේ පැත්තට අකුරු 60ක් ඇතුළත් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් default එන්නේ පේලි දෙකක් වගේ. මට ඕනේ මේක පේලි 5ක් විතර වගේ ප්‍රමාණයට විශාල කරගන්න. ඒකට අපි කියන්නේ rows කියලා. ඒතර අකුරු පේලි ප්‍රමාණය ලබා දෙන්නේ rows කියන attribute එක යටතේ මම ඒකට දෙනවා 5යි කියලා. මේක හොඳට මතක තියාගන්න. text area කියන tag එකේ calls attribute එක මගින් තිරස් අතට අකුරු කීයක් enter කරන්න පුළුවන්ද කියන එක තමයි තීරණය කරන්නේ. අකුරු 60ක්. මේ පැත්තට පහළට ඒ කියන්නේ සිරස් අතට තිරස් අතට අකුරු 60යි. පහළට පේලි අකුරු පේලි ඔක්කොම 5යි කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. අපි දැන් refresh කළොත් පේලි 5ක් අකුරු ඇතුළත් කරන්න පුළුවන් වෙන ආකාරයේ box එකක් අපට ලැබේ.
ඊළඟට අපිට තියෙන්නේ මේ drop down list එකක් තෝරගන්න. ඒකෙදී පේනවා ඇති select a course කියලා විශේෂ place holder text එකකුත් ඒක ඇතුලේ තියෙනවා. අපි දැනට ඒක නැතුව ඉස්සෙල්ලා හතලා බලමු item ඔක්කොම. ඊළඟට අපිට තියෙන්නේ මේ drop down list එකක් තෝරගන්න. ඒකෙදී පේනවා ඇති select a course කියලා විශේෂ place holder text එකකුත් ඒක ඇතුලේ තියෙනවා. අපි දැනට ඒක නැතුව ඉස්සෙල්ලා හතලා බලමු item ඔක්කොම හතරක් තියෙන එකේ. මේක හැර item හතරක් තියෙන්නේ. අපි බලමු කොහොමද ඒ වැඩේ කරන්න කියලා එතකොට. ඔව්. මෙතෙන්ට අපි br tag දෙකක් දාමු ඒක වෙන් කිරීම සඳහා. drop down list br. ඔව් එතෙන්දී අපි පාවිච්චි කරන්නේ select කියලා tag එකක්. select name සමානයි මොකක් හරි දෙන්න පුළුවන් id සමානයි අපි course කියමු. course. ඒතර list එක ආරම්භ වෙන්නේ select list එකක් ආරම්භ වෙන drop down list එක ආරම්භ වෙන්නේ select tag එකෙන්. ඉවර වෙන්නේ select එකේ close tag එකෙන්. මේ select list එක ඇතුලේ තියෙන එක එක options අපි ලබා දීම සඳහා තියෙනවා. value එකක් තියෙනවා. මම පළවෙනි එකට දෙන්නම් value එක විදිහට ms office. ඊළඟට option එක ඉවර වෙන්නේ option කියන tag එකේ close එකෙන්. option එක ඇතුලේ අපි දෙන එක තමයි display වෙන්නේ. අපි ඒකට කියමු නම් Microsoft Office කියලා. අපි දැන් ගිහිල්ලා බැලුවොත් අපේ page එක අපි හදපු form එක මේ ආකාරයේ list එකක් ඇවිල්ලා තියෙනවා. ඒක එක item එකක් තියෙනවා. එතකොට ඔය වගේ ඊළඟ item ටිකක් විතර අපිට දාන්න ඕන item හතරක් දාන්න ඕන. අපිට පුළුවන් option value එක දුන්නා අපි. MS Office ඊළඟට hardware engineering ඒකට අපි display එකත් අපි දෙමුකෝ hardware engineering කියලා. option tag එක close වුණා. ඊළඟට නැවත option value සමානයි අපි කියමු graphic designing ඊළඟට graphic designing option තව එක option එකක් දාමු option value සමානයි web developing right web developing ඔය විදිහට අපි option අන්තිම එකත් ඇතුළත් කළා. දැන් අපි refresh කරලා බැලුවොත් අපේ list එක ඇතුලේ item ඔක්කොම හතරක් අපිට තියෙයි. පළවෙනියෙන් දාපු item එක තමයි select. නම් අපිට පුළුවන් අපි හිතමුකෝ අපිට select වෙලා ඉන්න automatically web developing කියන option එක. එහෙමනම් අපිට පුළුවන් ඒකෙදි මෙන්න මෙතන selected කියලා value එකක් ලබා දෙන්න. දැන් බැලුවොත් අපේ page එක refresh කරලා web developing කියන item එක තමයි දැන් select වෙලා තියෙන්නේ. හැබැයි මගේ අර කලින් එකේ තිබුණේ එහෙම නෙමෙයි කලින් එකේ තිබ්බේ select course කියලා. ඒතර ඒකෙන් අදහස් වෙන්නේ එහෙනම් මෙතෙන්ට නෙමෙයි මම මේක දාලා තියෙන්නේ. ඒතර අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් උඩින් වගේ option එකක් ලබා දෙන්න. ඒක උඩින් දුන්නත් එකයි කොහෙන් දුන්නත් කමක් නැහැ. option value එකක් අපි දෙන්නේ නැහැ ඒකෙදී. value එකක් නොදී අපි දෙනවා select course කියන label එක එතෙන්ට. ඒතර නිකන් display text එකක් විදිහට විතරයි මේ කියන එක පේන්නේ. ඉතින් මෙතෙන්දී අපිට පුළුවන් selected මම දාලා තියන්න පුළුවන්. දැන් අපි ගිහිලා refresh කළොත් ඔන්න කෙනෙකුට මේකත් ඔන්නම් තෝරලා නිකන් ඉන්න පුළුවන්. මේක තෝරන්න නොදී මේ item හතරෙන් එකක් විතරම නම් තෝරන්න දෙන්න ඕනේ. අන්න අපිට මේ වගේ අවස්ථාවකදී පුළුවන් මේ පළවෙනි option එකක selected වුණාට ඒක අපිට disable කරලා තියන්න පුළුවන්. disabled දැන් මේ විදිහට තියෙනවා මේ item හතර select කරන්න පුළුවන් වුණාට දැන් මේ option එක select කරන්න අපිට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ආරම්භයේදී ඒක display වෙනවා තමයි. හැබැයි තෝරද්දී මේවෙන් එකක් විතරමයි දැන් තෝරන්න පුළුවන්. ඒත් ඔන්න වගේ තමයි drop down list එකක් අපි නිර්මාණය කරන්නේ. ඒතර ඊළඟට තියෙනවා අපේ select list 1 කියලා option එකක්. ඒතර
ඒතර මේ select list 1 කියන option එකේ item 3ක් අපිට පේන්න තියෙනවා. අර වගේමයි මේ tag ටිකමයි පාවිච්චි වෙන්නේ. මේකම මම copy paste එකක් දාගන්නම්. br tag දෙකක් අපි යටින් දාමුකෝ. මේ list එකමයි කියනවා. අර වගේමයි මේ tag ටිකමයි පාවිච්චි වෙන්නේ. මේකම මම copy paste එකක් දාගන්නම්. br tag දෙකක් අපි යටින් දාමුකෝ. මේ list එකමයි මේකට මම දෙන්නම් select list 1. එතෙන්දි කරන වැඩේ තමයි මේක අපට වැඩක් නෑ ඒකෙදි. මෙන්න මෙතන අපිට දෙන්න පුළුවන් size එකක්. size සමානයි අපි දෙමු 3යි කියලා. ඒතර මේකෙන් අදහස් වෙන්නේ මේ අපේ list එක ඇතුලේ item 4ක් තිබුණාට එකවර item පෙන්වන්නේ 3ක් පමණයි. ඉතින් item ඕන තරම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. හැබැයි අපිට පෙන්වන්නේ එකවර 3යි. එතකොට ඉතුරු item වලට යන්න ඕන නම් අපිට ඒකට scroll bar එකක් ඇවිල්ලා ඇති. ඒවෙන් අපිට ඉතුරු item ටික තෝරගන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. මේක අපිට එක item එකක් විතරයි තෝරන්න පුළුවන්. control key එක ඔබාගෙන select කළත් එකවර එකයි තේරෙන්නේ. ඒතර ඊළඟ එක තමයි දෙවෙනි list එක. අපි ඒකේ තියෙන විශේෂ item කීපයක් select කරන්න අපට අවස්ථාව ලබා දෙනවා. එතකොට ඒකෙත් ඔය කෝඩ් එකමයි. හරිම ලේසි මේ කෝඩ් එකමයි අපිට ලබා දෙන්න තියෙන්නේ ඒකෙත්. copy අපි paste කරමු එක මෙතෙන්ට. select list 2. මේකේ තියෙන විශේෂත්වය තමයි මෙතෙන්දී අපිට size එක අපි 4යි කියලාම දෙමු. ඔක්කොම item ටික පේනවා එකවරම. එකම වෙනස තමයි multiple කියලා මෙතන option එකක් දෙනවා. multiple. එකකින් අදහස් කරන්නේ එකවර item කීපයක් select කරන්න අවස්ථාව ලබා දෙනවා කියන එක. දැන් අපි ගිහිලා refresh කළොත් අපේ web form එක මේ විදිහේ list එකක් ඇවිල්ලා තියෙනවා. දැන් control key එක ඔබාගෙන අපට item කීපයක් තව බොහොම පොඩි item කීපයක් විතරයි අපේ form එකේ තියෙන. ඒකේ තියෙන එකක් click me කියලා button එකක් ඒක. ඒතර මේක button එකක්. එතෙන්දී අපට පුළුවන් මෙහෙම වැඩක් කරන්න. අපිට පුළුවන් input කියන tag එකෙන්ම ඒකත් පාවිච්චි කරන්න. input type සමානයි button. value එකක් ඔකට දෙමු. value සමානයි click me. එහෙම එකක් නේක දීලා තිබ්බේ. right අපි br tag දෙකක් දාමු. එතකොට අපේ එනවා මේ button එක දැන්. අර විදිහෙම බටන් එකක් අපිට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේක ක්ලික් කළයි කියලා කිසි දෙයක් වෙන්නේ නැහැ. ඉතින් මෙතන අරකේ අර පොඩි මැසේජ් බොක්ස් එකක් වගේ එකක් ආවා. අපිට ඒ වගේ එකක් ගන්නවා නම් පොඩි JavaScript කෝඩ් එකක් මෙතන ලියන්න පුළුවන්. on click කියලා ඇට්‍රිබියුට් එකක් තියෙනවා. අන්න ඒක ඉස්සරහා තමයි. ඒ කියන්නේ ක්ලික් කරනකොට මෙයාමත් අපි ක්ලික් කරනකොට මොකද වෙන්නේ කියලා තමයි මෙතන අපිට ලියන්න තියෙන්නේ. ඒකෙදි JavaScript කෝඩ් එකක් මම ලියන්නේ JavaScript අපිට එහෙම මේ සිලබස් එකට ඉගෙන ගන්න නැති නිසා මම නිකන් ලේසි එකක් ටයිප් කරන්නම් alert මේක ඇතුලේ අපි දෙමු you clicked me පොඩි මැසේජ් එකක්. දැන් ගිහින් අපි රිෆ්‍රෙෂ් කරලා ක්ලික් කරමු. එතකොට මෙන්න මේ වගේ අපි දීපු පණිවිඩය සහිත මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ අර්ථයක් නෑ. දැන් මේ ක්ලික් මී කියන එක උඩ ක්ලික් කරාන් පස්සේ වගේ මැසේජ් එකක් දෙන එකක් විතරක් නෙමෙයි අපිට විවිධ දේවල් කරගන්න මේ බටන් පාවිච්චි කරන්න පුළුවන් JavaScript පිළිබඳ යම් අවබෝධයක් ඔබට තිබෙනවා නම්. අපි බලමු අපිට වෙලාව තියෙන විදිහ අනුව මේ පාඩම් ටික ඉවර වුණාන් පස්සේ අපිට JavaScript ටිකක් කතා කරන්න පුළුවන්ද කියලා පස්සේ. මේ පාඩම් ටික ඉවර වුණාන් පස්සේ අපිට JavaScript ටිකක් කතා කරන්න පුළුවන්ද කියලා පස්සේ. ඊළඟට අපේ තියෙනවා අපේ වැදගත්ම කොටස් දෙක තමයි submit button එක විශේෂයෙන්. submit button එකයි reset button එකයි. ඒතර එතෙන්දිත් අපේ form එකේ යට අපිට පුළුවන් input type සමානයි submit. මේකට ඔන්න value එකක් අපිට දෙන්න පුළුවන්. අපි value එක දෙමු මේ පාර save data කියලා නිකන්. මම මේක නොදුන්නොත් එහෙම මේ බටන් එකේ ලේබල් එක විදිහට එන්නේ submit කියලා. අර අපේ උදාහරණය වගේ. දැන් මෙතෙන්දී save data කියන ලේබල් එක තමයි බටන් එක උඩ ඩිස්ප්ලේ වෙන්නේ.
මෙන්න මේ විදිහට. ඊළඟට අවසාන එක input type සමානයි reset. අපි එකටත් ඔන්න value එකක් දෙමු clear. right ඔන්න ඔය විදිහට form එකේ තියෙන elements ටික ඔක්කොම අපි නිර්මාණය කරලා ඉවරයි. ඉතින් මේ ටික තමයි අපිට සාමාන්‍යයෙන් form එකක් නිර්මාණය කරද්දී අවශ්‍ය වෙන controls ටික ඔක්කොම තියෙනවා. මම පොඩි sample form එකක් දෙකක් විතර වගේ නිර්මාණය කරලා පෙන්නන්නම් මේවා ටිකක් ඇතුළත් කරලා. හොඳයි. එතකොට ඊළඟට තව පොඩි දෙයක් තියෙනවා. මේක මම කියන එක දැනට තේරුනේ නැතුනට කමක් නැහැ. ඔබට පේනවා ඇති මේ form එක. මේ form එක මැද්දෙන් පටන් අරගෙන තියෙන්නේ. මේවා මේ මැද්දෙන් ඉවර වෙලා. එතකොට කොහොමද මේ වගේ විදිහකට කරගන්නේ කියන එක අපි බලමු. මේක එච්චර ලොකු කෝඩ් එකක් නොවන හින්දා සාමාන්‍ය පෙළ කරන අයට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම උසස් පෙළ අයට අපි ඊළඟට CSS පාඩම ගැන කතා කරද්දී මේ ගැන හොඳ අවබෝධයක් එයි. මේ විදිහට පිටුව දෙපැත්තෙන්ම පොඩි කරලා හරියට මැද්දට අර ගැනීම සඳහා කරන්න තියෙන පොඩි CSS කෝඩ් එකක් ලියන එක. පුළුවන් style කියලා attribute එකක් තියෙනවා. style attribute එක ඉස්සරහා අපි දෙන්න ඕනේ CSS වලින් දෙන උපදේශයක්. මම ඒකෙදි කියන්නම් මේකේ width එක සමාන වෙන්න ඕනේ 800ක් pixels වලින්. එතකොට දැන් බලමු මේ වගේ දිගටම තියෙනවා මේ පැත්තේ refresh කළාම 800ක් size එකට වගේ මේක ඇවිල්ලා තියෙනවා. හැබැයි මේකේ තියෙන පිටුවේ මැද්දට ගිහිල්ලා මගේ එකේ තියෙන පිටුවේ වම් පැත්තෙන් පටන් අරන් මෙහෙන් නැවතිලා. මේක හරියටම මැද්දට ගේන්න ඕන නම් මේ body section එක මැද්දට line කරගන්න ඕන නම් අපිට පුළුවන් margin කියන value එක ඒක auto කියලා දෙන්න පුළුවන්. එතකොට දෙපැත්තෙම margin සමාන වෙන විදිහට මෙයා set කරගන්නවා. right ඔය විදිහට අපිට මේ form එක ලැබිලා තියෙනවා එතකොට. හොඳයි එහෙනම් අපි දැන් අපේ sample form එකක් අපි හදන්න බලමු පොඩි input controls දෙකක් විතර වගේ. හොඳයි එහෙනම් අපි දැන් අපේ sample form එකක් අපි හදන්න බලමු පොඩි input controls දෙකක් විතර වගේ දාලා ලේසියට sample form එකක් අපි හදන්න පටන් ගමු. මේ තියෙන එතකොට form එකකට දාන්න පුළුවන් සියලුම controls ටික. මේවෙන් දෙකක් තුනක් දාලා අපි බලමු form එකක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. හොඳයි එහෙනම් මම මගේ forms කියන මේ folder එක උඩ right click කරලා new file එකක් අරගන්නවා. file save. ඔව් මේකට මම නම දෙන්නම් form2.html. template එක දාගත්තා form2. හොඳයි form එකක් ආරම්භ වෙන්නේ form tag එකෙන් form එක ඉවර වෙන්නේ form close tag එකෙන්. මම මේකටත් label දෙක text boxes දෙකකුයි button එකකුයි අපි දාගමු. name label එක ඉස්සරහෙන් අපි input type සමානයි text මේක username කියලා දෙමුකෝ අපි. text name සමානයි username id සමානයි username br දෙකක් අපි දාමු. ඊට පස්සේ අපි කියමු password. ඒකෙත් input type සමානයි password. මතක ඇති password box එකක් අපි ගන්න password කියන input type සමානයි password. මතක ඇති password box එකක් අපි ගන්න password කියන value එක දීලා type එකට. ඒතර name එකට අපි දෙමු psd කියලා එකේ. id psd. හොඳයි br tag දෙකක් දැම්මා. ඊළඟට button එකක් input type සමානයි submit. value එකට අපි දෙමු login.
login. right. ඔන්න විදිහට ෆෝම් එකක් පොඩි අපි නිර්මාණය කරලා තිනවා. මම මේක සේව් කළා. අපි එහෙමනම් බලමු ඊළඟට. අපේ ෆෝල්ඩර් එකට ගිහිල්ලා මේ දෙවෙනි ෆෝම් එක ඕපන් කරලා. ඔන්න ඔය විදිහට තමයි මේ item ටික ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි පොඩ්ඩක් බලමු මේ ෆෝම් ටැග් එක ඇතුලේ method attribute එක. මේ method attribute එකට ලබා දෙන්න පුළුවන් අපට අගයන් තුනක් තියෙනවා. method attribute එකට ලබා දෙන්න පුළුවන් අගයන් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අපිට පුළුවන් post කියලා ලබා දෙන්න පුළුවන්. අනිත් එක තමයි get method එක. ඒතර මේ දෙකේම යම් යම් වෙනස්කම්, කියන්නේ යම් යම් වෙනස්කම් කීපයක් තියෙනවා. මේ දෙකෙන්ම කරන්නේ අපි මේ data ටික server එකට යවන්නේ කොහොමද කියන එක තමයි තීරණය කරන්නේ. දැන් අපි උදාහරණයක් ගන්නවා අපිට ලියුමක් යවන්න තියෙනවා කියලා හිතන්නකො. ලියුමක් යවනවා නම් අපිට normal post එක යවන්නත් පුළුවන්, register post යවන්නත් පුළුවන්. ඒකට වඩා ආරක්ෂිතයි register post යවනකොට ලිපියක්. අන්න ඒ වගේ මේ get method එක භාවිත කරන්නත් පුළුවන්, post method එක භාවිත කරන්නත් පුළුවන් form එකක data web server එකට submit කරනකොට. එතකොට සාමාන්‍ය මේ get method එක ගත්තොත් තරමක් වේගෙ වැඩි. දැන් උදාහරණයක් විදිහට ගත්තාම අර Google search engine එක ඔයගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා නම් Google search engine එක use කරන්නේ ඒ search අර box එක ඇතුලේ අපි type කරන data submit කරන්න පාවිච්චි කරන්නේ get method එක. එතකොට ඒක ටිකක් වේගවත් එතකොට. හැබැයි එතෙන්දී පොඩි අවාසියක් තියෙනවා. එතන පොඩි security ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක මොකක්ද කියන එක පෙන්නන්නම්. මේ get method එකයි post method එකේ තියෙන වෙනස. එතකොට get method එක අපි ඉස්සෙල්ලාම දෙමුකෝ. get method එක අපි පාවිච්චි කරමු. පාවිච්චි කරලා මෙතන අපි refresh කරමු. මම මෙතෙන්ට දැන් මගේ username එක එකට මම දෙනවා සමන් කියලා. නැත්නම් admin කියලා දෙමු. password එකට අපි 123 කියලා දෙමු. ඒතර password එක දැන් බලන් ඉන්න කෙනෙකුට පේන්නේ නැහැ. මම type කළා password එක බලන් ඉන්න කෙනෙකුට මේක dot වගේක් විදිහටයි පේන්නේ. ඒතර මම මේ data දැන් submit කරනවා login වීම සඳහා. හරි. මෙතෙන්දී හොඳට මතක තියාගන්න username කියන මේ text box එකේ නම විදිහට මම දෙක බලන් ඉන්න කෙනෙකුට මේක dot වගේක් විදිහටයි පේන්නේ. ඒතර මම මේ data දැන් submit කරනවා login වීම සඳහා. හරි. මෙතෙන්දී හොඳට මතක තියාගන්න username කියන මේ text box එකේ නම විදිහට මම දුන්නේ username කියලාමයි. අකුරු එකට ගාවලා මේ වෙන් කරන්නේ නැතුව වචන. password කියන එකට මම වචනේ දීලා තියෙන්නේ PSD. මේ box එකේ නම විදිහට දුන්නේ PSD කියන නම. ඒතර මම එහෙනම් ඔහොම තියෙද්දි මේ data දෙක type කරලා log in කියන එක click කරනවා. එතකොට මේ data දෙක get method එකෙන් web server එකට යවෙනවා. දැන් මෙතෙන්දී නම් ඇත්තටම මම server side මේ server එකේ නෙමෙයි save කරලා තියෙන්නේ මගේ form එක. ඒ කොහොම වුණත් server එකේ save කරලා තියෙන මේ page form එකක් නම් අනිවාර්යෙන් ඒ save කරලා තියෙන form මේ server එකට මේ data ටික submit වෙනවා. එතකොට මෙතෙන්දී මම එහෙමනම් මෙයා උඩ click කරා. ඔව් data ටික submit වුණා. එතකොට බලන්න මේ data ටික submit වුණේ කොහොමද කියලා. type කරපු password එක මෙතන පේන්නම තියෙනවා දැන්. මෙතන dot විදිහට පෙන්නුවාට data submit වෙනකොට URL එකේ username එකට admin කියන එක ඇවිල්ලා තියෙනවා. PSD කියන එකට 123 කියන එක මේක ඕන කෙනෙකුට පේනවා. එතකොට මෙතන පොඩි security ප්‍රශ්නයක් තියෙනවා. password එක මේ විදිහට පෙනි අපිට යවන්න බෑනේ web server එකට කෙනෙකුට මේක බලන්න පුළුවන්. මෙතන password එක නොපෙනුනාට මෙතනින් password එක මොකක්ද කියලා එයාට අඳුර ගන්න පුළුවන් පිට කෙනෙකුට නම්. ඒක පොඩි ප්‍රශ්නයක් එතකොට. එහෙමනම් මෙන්න මේ වගේ අවස්ථාවකදී විශේෂයෙන් මේ රහසිගත තොරතුරු යවන අවස්ථාවකදී get method එක සුදුසු වෙන්නේ කොච්චර වේගවත් වුණත් මේ method එක. නිසා අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් get method එක වෙනුවට post කියන method එක භාවිත කරන්න. දැන් post method එකේදී අපි බලමු refresh කරලා නැවත වතාවක් page එක. post method එකේදී admin 123 method එකේදී admin 123 server එකට data ටික submit වෙනවා. හැබැයි submit වුණාට අපිට මෙතන පෙන්වන්නේ නැහැ මේ data ටික. background එකෙන් තමයි data ටික server එකට submit වෙන්නේ. ඒතර මේක තමයි තියෙන විශේෂත්වය. එහෙනම් ගොඩක් වෙලාවට මේ වගේ රහසිගත තොරතුරු නැත්නම් විශ්වසනීයත්වය ආරක්ෂා කරගත යුතු තොරතුරු නම් අපි server එකට submit කරන්නේ. ඒ වගේ අවස්ථාවකදී අපි post method එක භාවිත කරන එක වඩා යෝග්‍යයි. එතකොට form එකේ පළවෙනි attribute එක අපි කතා කරපු method attribute එක. ඒකේ
values දෙකක් තියෙනවා. post කියන value එකයි get කියන value එකයි. මේ දෙකේ වෙනස මම හිතනවා ඔබට යම් අවබෝධයක් වෙනස පිළිබඳ යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඊළඟ එක තමයි action කියන එක. දැන් මෙතෙන්දී මේ action කියන එක ඉදිරිය අපි ලබා දෙන්නේ මේ data ටික submit වුණාම web server එකේ තැන්පත් මේක PHP වලින් ලියපු script එකක් නැත්නම් PHP වලින් ලියපු පොඩි program එකක්. එහෙම නැත්නම් ASP කියන language එකෙන් ලියපු program එකක්. එහෙම නැත්නම් JSP කියන language එකකින් ලියපු program එකක්. එතකොට අන්නේ program එක මගින් තමයි මේ data ටික බාරගන්නේ. එතකොට අන්නේ බාරගන්න program එකේ ඒ file එකේ නම තමයි අපි මෙතන ලබා දෙන්නේ. උදාහරණයක් අපි කියමුකෝ form 2 process.php මේ නම. එතකොට මම මේ data ටික submit කරපු ගමන් web server එක ඇතුලේ තැන්පත් කරලා තියෙන මෙන්න මේ file එකට තමයි මේ data ටික submit වෙන්නේ. ඒතර PHP language එකෙන් අපට පුළුවන් මේ එන data දෙක, ඒ කියන්නේ මේ username එකයි password එකයි database එකේ තියෙනවද කියලා check කරලා බලන්න. check කරලා බලලා මේ දෙක තියෙනවා නම් username එකයි නිවැරදි නම් අපිව log කරන්න system එකට. අන්න ඒ වගේ. ඒ වගේ program එකක් අපිට ලියන්න පුළුවන් මෙන්න මේ file එක තුල. දැන් මගේ ඉතින් එහෙම file එකක් නැහැනේ. ඒ නිසා මම එහෙම නැතුව නිකන් දැනට නිකන් මෙතන මොකක් හරි වෙන file එකක නමක් දෙන්නම් form1.html කියලා. අපි දැන් මේ විදිහට refresh කරලා මොන හරි data ටිකක් මේකට දාලා submit කරමු. ඒතර ඔබට පේනවා අර මම දීපු form එක කෙලින්ම මෙතෙන්ට load වුණා. ඒ කියන්නේ මගේ action එක විදිහට දීපු file එක තමයි ඒ load වුනේ. ඉතින් මෙතෙන්ට මම PHP file එක නමක් දීලා තිබ්බනම් ඒ web server එක ඇතුලේ තියෙන. එතකොට ඒ server එකේ තියෙන file එක තමයි ඊළඟට run වෙන්න පටන් ගන්නෙ. හොඳයි. මෙන්න මේ දෙක තමයි ප්‍රධානම දෙක. ඊට අමතරව ඕනනම් form එකටත් අපිට name එකක් දෙන්න පුළුවන්, ID එකක් දෙන්න පුළුවන්. ඒවත් යම් යම් ප්‍රයෝජන ලැබෙන අවස්ථා තියෙනවා. මේ දෙක ඊටාම වැදගත්. method දෙකයි post method දෙක ඊට අමතරව ඕනනම් form එකටත් අපිට name එකක් දෙන්න පුළුවන්, ID එකක් දෙන්න පුළුවන්. ඒවත් යම් යම් ප්‍රයෝජන ලැබෙන අවස්ථා තියෙනවා. මේ දෙක ඊටාම වැදගත්. method දෙකයි post method දෙකයි get method එකයි. action එකට අපි ලබා දෙන්නේ මොන file එක මගින්ද මේ data බාරගන්නේ කියන එක. server එක ඇතුලේ තියෙන මොන file එක මගින්ද මේ data බාරගන්නේ කියන එක. එතකොට ඕක තමයි එතකොට මේකේ තියෙන විශේෂත්වය form කියන tag එකේ. ඊළඟට මේ form එකේ දැන් අපිට පේනවා අපි හදපු form එකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. සාමාන්‍ය form එකක වගේ ගානට level එකට කියන ගානට කෙලින් align වෙච්ච විදිහට නෙමෙයි මේ controls දෙක තියෙන්නේ. මේ button එක හරියටම මේක යටින් තිබ්බනම් ලස්සනයි. ඒතර කොහොමද අපි මේ වගේ වැඩක් කරන්නේ කියන එක මම ඊළඟ form එකේදී පෙන්වන්නම්. අපි අලුත් form එකක් එහෙමනම් ඒ සඳහා නිර්මාණය කරමු. ඒ වගේම තවත් පොඩි දෙයක් තියෙනවා. අපි ක්ලික් කරලා type කරන කෙනා ක්ලික් කරලා තමයි type කිරීම ආරම්භ කරන්න ඕනේ. ඔන්නම් අපිට පුළුවන් මේ form එක load වෙනකොටම cursor එක මේක ඇතුළට යන්න කියලා අපිට හදන්න පුළුවන්. ඒක අපි කරන්නේ මේ විදිහට. ඒ cursor එක යන්න ඕන control එක තියෙනවනේ. ඒ කියන්නේ මෙන්න මේක මතටයි cursor එක යන්න ඕනේ. අන්න ඒක ඉස්සරහින් අපිට පුළුවන් auto focus කියන value එක ලබා දෙන්න මේ form එකේ input tag එක ඇතුලේ. එතකොට දැන් refresh කළාම cursor එක මේක ඇතුළට ගිහිල්ලායි අපට form එක ලැබෙන්නේ. එතකොට click කර කර ඉන්න ඕනේ කෙලින්ම type කිරීම ආරම්භ කරන්න පුළුවන් user ට. ඒතර වඩා user friendly interface එකකදී මේ වගේ දෙයක් කරන එක වඩා හොඳයි. හොඳයි ඊළඟට තවත් දෙයක්. ඊළඟට මෙතෙන්දී අපි password box එක ඇතුළට cursor එක ගන්න නම් අනිවාර්යයෙන් මෙතන click කරන්න ඕනේ. වචනේ උඩ click කළා කියලා මේකට සම්බන්ධයක් නැහැ. username කියන එක උඩ click කළයි කියලා මෙතෙන්ට cursor එක යන්නේ නැහැ. මොකද මෙයා සහ මෙයා තාම සම්බන්ධ වෙලා නැහැ. මේ label එක ඕනනම් අපිට පුළුවන් මේකටම සම්බන්ධ කරපු label එකක් විදියට ලබා දෙන්න. ඒක කරනවා නම් නිකම්ම මේ label එක දාන්න නැතුව අපිට පුළුවන් label tag එකක් කියලා tag එකක් තියෙනවා. මේ form එකක් එක පාවිච්චි කරන. ඒතර ඒ label tag එක ඇතුලේ මෙන්න මේක label එක දෙන්න පුළුවන්. label tag එක close. එතෙන්දි තාමත් අපි ගත්තොත් එහෙම save කරලා බලමු. මේ දෙන්න අතර තාම සම්බන්ධයක් නැහැ. මෙයා උඩ ක්ලික් කළයි කියලා මෙහෙට cursor එක යamak නැහැ.
එතකොට මොකද කරන්න ඕනේ? මේ ලේබල් එකයි මෙයාවයි සම්බන්ධ කරනවා. ඒකට අපිට මේ ID එක යූස් කරන්න පුළුවන්. ලේබල් එකේදී අපි කියනවා label for මොකේද මේ ලේබල් එක දෙන්නේ? username කියන control එකටයි. label for username. ID එක username වන එක්කෙනාට තමයි මෙන්න මේ ලේබල් එක දෙන්නේ කියන එකේ අදහස. ඒතර ID එක username කියන control එකටයි. label for username. ID එක username වන එක්කෙනාට තමයි මෙන්න මේ ලේබල් එක දෙන්නේ කියන එකේ අදහස. ඒතර ID එක බැරි වෙලා හරි වෙනස් වෙලා තිබුණොත් මෙතන මොකක් හරි S අකුරක් හරි වැදිලා තිබුණොත් මෙයයි මෙයයි අතර සම්බන්ධයක් ඇති වෙන්නේ නැහැ. මෙයා සහ මෙයා දෙන්නම එක වෙන්න ඕනේ. name එක එකට සම්බන්ධයක් නැහැ. ID එක තමයි එතෙන්දී වැදගත් වෙන්නේ. ඒතර අපි දැන් බලමු රිෆ්‍රෙෂ් කරලා ආරම්භයේදී මේකට කර්සර් එක ගිහින් තියෙනවා. මම මෙතන ක්ලික් කළා. දැන් අපේ username කියන වචනේ උඩ ක්ලික් කළත් මෙතෙන්ට කර්සර් එක යනවා. මොකද දැන් මෙයයි දෙන්න කෙනෙක් සම්බන්ධයි. password කියන එකත් අපිට මේ box එකටම සම්බන්ධ කරලා දෙන්න පුළුවන් මේ label එකත්. ඉතින්දී අපිට password එකට කලින් label tag එක දැම්මා for එනවා අපේ ID එක PSD කියන ID එක තමයි දීලා තියෙන්නේ. ඒතර password එක ඉවර වෙන තැනදී අපිට පුළුවන් label එක ඉවර වෙන තැනදී කියලා. ඒක බොහොම ලේසි. අපි මේක මොන්නම් save as එකක් දාලත් පුළුවන් නෑ. අපි අලුතෙන්ම හදමු. form right click කළා new file save form 3.html හොඳයි save html form 3 මෙන්න මේ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් ටේබල් එකක් උපයෝගී කරගන්න. අපේ ෆෝම් එකේ කරුණු ලස්සනට ලයින් කිරීමට. ඒ කොහොමුණත් ඉස්සෙල්ලාම ෆෝම් ටැග් එක දාන්න ඕනේ. ඊළඟට මෙතඩ් එක අපි දෙමු post කියලා. action එක දැනට මම හිස් තියන්නම්. ඊළඟට form. මෙන්න මේ ෆෝම් එක අපි දෙමු post කියලා. action එක දැනට මම හිස් තියන්නම්. ඊළඟට form. මෙන්න මේ ෆෝම් එක ඇතුලේ දැන් අන්න අපිට පුළුවන් ෆෝම් එක ඇතුලේ ටේබල් එකක් නිර්මාණය කරන්න. පොඩි ටේබල් එකක් හදමු. මම මෙන්න මේ විදිහටයි මේක අලයින් කරන්න යන්නේ. අපේ ටේබල් එකේ පේලි ඔක්කොම තුනක් තියෙනවා. පළවෙනි පේලියේ පළවෙනි කොටුව ඇතුලේ username කියන ලේබල් එක. ඊළඟ කොටුව ඇතුලේ මේ box එක. දෙවනි පේලියේ පළවෙනි කොටුව ඇතුලේ password එක. මේක ඇතුලේ දෙවනි කොටුව ඇතුලේ password box එක. පළවෙනි කොටුව හිස් මේකේ තුන්වෙනි පේලියේ දෙවනි කොටුව ඇතුලේ login කියන බටන් එක. අන්න ඒ විදිහටයි මම මේක හදන්න යන්නේ. එහෙමනම් අන්න අපිට පුළුවන් මෙතෙන්ට මට පුළුවන් අපි දාමු පොඩි මාතෘකාවකුත් දාමුකෝ. නැත්නම් login form කියලාම දෙමු. h2 tag එක close කළා. right. ඊට පස්සේ table එක අපි නිර්මාණය කරමු. table. මෙතනදී table එකේ border එකක් අවශ්‍ය නැහැ. මොකද අපිට table එක පේන්න ඕනේ නැහනේ. අපට ඕනේ ලස්සනට පෙළ ගැස්වීමට විතරයි table එක අවශ්‍ය වෙන්නේ. ඒ නිසා border එකක් දාන්න යන්නේ නැහැ මම. අපි දැනට ඕනම් border එකකුත් දාලා ආරම්භ කරමු. border සමානයි 1යි. width එකකුත් දෙමු. width සමානයි 300යි. right. table tag එක close. table එකේ පේලි 3යි. පළවෙනි පේලියේ කොටු දෙකක් තියෙනවා. td close. td open td close. මේකම මම දෙපාරක් තව copy කරනවා. right click කරනවා copy. right click කළා paste. right. පළවෙනි එකේ තියෙන්නේ අපේ අර label එක username කියන label එක. අපි label tag එකත් එක්කම දාමු. label for අපි ID එක විදිහට දෙන්න යන username නේ. username label tag එක close කළා. දෙවනි කොටුව ඇතුලේ අපේ input box එක දෙන්න පුළුවන්. ඒතර දෙවනි කොටුව ඇතුලේ input box එක දෙමු. input type සමානයි text, name සමානයි username,
password සමානයි id සමානයි username. right. ඊළඟට මේක ඇතුළේ ඒකෙත් label එකක් අපේ තියෙනවා. label මට ඕනනම් මේ set එක පිටින්ම copy කරගන්න තිබුණා. කමක් නැහැ. දැන් label for psd password label tag එක close කළා. දෙවැනි කොටුව ඇතුලේ අපේ password box එක input type සමානයි password name සමානයි user psd id සමානයි psd මේක close. මෙතන අපි තව attribute එකක් පාවිච්චි කරමු auto focus කියන එක. auto focus හොඳයි. ওই විදිහට අපිට දාන්න පුළුවන්. දාලා අපේ බටන් එක දාන්නේ මම පළවෙනි කොටුව හිස් තියලා දෙවෙනි කොටුව ඇතුළට input type සමානයි submit value සමානයි login. ඒක හරි. ඊළඟට තවත් බටන් එකක් මේත් එක්කම මම ඒක ඇතුළෙම දාන්නම්. ඒ කොට value සමානයි clear. ඔය විදිහට දාමු. හරි. දැන් අපි අපේ තුන්වෙනි ෆෝම් එක ඕපන් කරලා බැලුවොත් මේ වගේ ලස්සනට පෙළ ගැසිච්ච වගුවක් අපට හම්බෙලා තියෙනවා. ඉතින් දැන් බෝඩර් එක තියෙන එක තමයි අවුල තියෙන්නේ. අපි බෝඩ් එක අයින් කරමු. බෝඩ් එක දැනට 0යි කියලා මම ලබා දෙන්නම්. බෝඩ් එකේ size එක. දැන් රිෆ්‍රෙෂ් කරලා බැලුවොත් ලස්සනට අපේ ෆෝම් එක ඇවිල්ලා තියෙනවා. ෆෝම් එකේ මේ තියෙන controls ටික ලස්සනට line වෙලා තියෙනවා. තර කෙනෙක් අහන්න පුළුවන් මේ controls අතර අපිට බැයිද පොඩ්ඩක් පරතරයක් හදන්න. ඒක බොහොම පොඩි දෙයක්. අපි දන්නවා table tag එක ඇතුලේ තව attribute එකක් තියෙනවා cell spacing කියලා. cell spacing. cell spacing එකට මම දෙන්නම් 10ක් වගේ අගයක්. කොටු ටික පොඩ්ඩක් ඈත් වෙලා එතකොට හම්බෙයි. ඔන්න ඔය විදිහට. කොටු ටික පොඩ්ඩක් ඈත් වෙලා එතකොට හම්බෙයි. ඔන්න ඔය විදිහට. කෙනෙක් අහන්න පුළුවන් මේ ෆෝම් එක අපිට බැයිද පිටුවේ මැද්දට ගේන්න කියලා. ඒකත් හරි ලේසියෙන් පුළුවන්. ටේබල් එක අලයින් කරන එක විතරයි දැන් අපිට තියෙන්නේ. align සමානයි center. ටේබල් එක අලයින්. හැබැයි දැන් මාතෘකාව අලයින් උන්නේ නැහැ. ඔන්න මේ මාතෘකාවට අපිට ටේබල් එක පේලියකට දාගන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද? මෙතන තව පේලියක් ආරම්භ කරනවා මුදුනේ. tr close. td ඒ td එක ඇතුලේ අපිට පුළුවන් මේ මාතෘකාව copy කරලා දාන්න. paste save කරමු. මේ විදිහ paste save කරමු. මේ විදිහ sorry මෙතන දැන් පොඩි අවුලක් තියෙනවා. මොකද හේතුව මේ පළවෙනි කොටුවේ කියන්නේ පළවෙනි පේලියේ එක කොටුවයිනේ අපි දැම්මේ. ඒකට col span වගේක් තියෙනවා. මේ තීරු දෙක පුරාම පැතිරලා තියෙන්න ඕනේ. td col span 2යි කියලා අපි දෙන්න ඕනේ අගේ. එතකොට තමයි මේ කොටු දෙක පුරාම පැතිරිච්ච කොටුවක් විදිහට ඒක හැඩ ගැහෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට අපට මාතෘකාවකුත් මේකට දෙන්න පුළුවන්. ෆෝම් එකට පොඩි පාටක් එහෙම දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට තියෙන ටේබල් එකේ background color එක වෙනස් කරන එක. bg color සමානයි silver. ඉතින් මෙන්න මේ විදිහට අපට ඕන විදිහට ෆෝම් හදලා හදන්න පුළුවන් මේ කියන තාක්ෂණයන් පාවිච්චි කරලා ටේබල් එකක් උපයෝගී කරගෙන. ඇත්තටම මේ වර්තමානයේ ෆෝම් නිර්මාණය කරනකොට මේ වගේ ටේබල් පාවිච්චි තියෙනවා. අපේ දැන් මේ පාඩමට අනුව කියන්නේ අපේ මේ සිලබස් එකට අනුව මේ ප්‍රමාණය හොඳටම ඇති ෆෝම් එකක් නිර්මාණය කරන්න. තව පොඩි දෙයක් තියෙනවා. සමහර අය දැකලා ඇති ෆෝම් වල මෙතන දැන් user name කියන එක මෙහෙම තිබ්බට මේක ඇතුලේ තියෙනවා enter user name here, enter password here කියලා වගේ මේක ඇතුලේ හැම වෙලෙම ඩිස්ප්ලේ වෙවි තියෙන මොන හරි ප්‍රකාශයක් තියෙන්න පුළුවන්. ඒ වගේ එකක් දානවා නම් අපේ මේ input box එකක් ඇතුළට අපිට තියෙන එකට attribute එකක්
place holder කියලා. place holder කියන attribute එක. ඒකට අපි දාමු enter username. password එකට ඕනනම් අපි දාමු place holder එකක්. සමානයි අපි කියමු enter password කියලා දාන්න පුළුවන්. දැන් අපි ගිහිලා refresh කරලා බලුවොත් මේ විදිහට placeholder text දෙකක් සහිත form එකක් නිර්මාණය වෙලා තියෙනවා. මේ input tag වල මට තව එකම එක දෙයක් කියන්න අවශ්‍යයි. අපට ඕනනම් user කෙනෙකුට නොපෙනෙන ආකාරයේ hidden field එකක් අපට මේකට add කරන්න පුළුවන්. ඒ කියන්නේ මොන හරි රහසිගත තොරතුරක් user නොපෙනෙන ආකාරයේ තොරතුරක් අපට server එකට pass කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අන්න අපට පුළුවන් hidden field එකක් උපයෝගී කරගන්න. දැන් hidden field එකක් අපිට දානවා නම් ඒක කොහෙට දැම්මත් කමක් නැහැ. මම මෙතෙන්ට දාන්නම් අපි කියමුකෝ පොඩි hidden field එකක් ඕනේ මට. එතකොට input type සමානයි hidden කියලා අපිට දාන්න පුළුවන්. ඒකේ name එක අපි දෙමු. මොකක් හරි ගමන්නේ අපි name එක දෙමුකෝ. HID කියලා. value එකක් මොකක් කරන්නේ අපිට යවන්න ඕනේ. ඒකේ value එකක් අපි දෙමු. කියන එක එච්චර අවබෝධයක් නැති වෙන්න පුළුවන්. නමුත් අපි PHP අපසෝ සස්පෙළ විභාගයට අදාළ PHP පාඩම කරද්දී මේ ෆීල්ඩ් එකේ තියෙන වටිනාකම කොච්චරක්ද කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. මොකද මේ form කියන පාඩමත් උසස් පෙළ අයට තියෙන නිසා මේකත් පොඩි වැදගත්කමක් ඇති කියලා හිතලා තමයි මම කිව්වේ. hidden field එකක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඒක ඇතුලේ මොන හරි value එකක් සංගවලා අපිට server එකට යවන්න පුළුවන්. ඒතර මේක හරියට යනවද නැද්ද කියන එක බලන්නත් එක්ක මම පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. post එක නැතුව මෙතන get කියලා දාලා අපි refresh කරමු page එක. මොන හරි අගයන් දෙකක් මෙතෙන්ට මම දැන් දානවා. click කළා. ඒතර අපිට ඔයාලට පේනවා username එකට මේ අගය ගිහින් තියෙනවා. HID කියන එකට සමන් පෙරේරා කියන value එක ඇවිල්ලා තියෙනවා. ඒතර මේ value තුනම තමයි pass වෙන්නේ. form එකෙන් value දෙකක් ගත්තා වුණාට value තුනක් pass වෙනවා server එකට. එතකොට ඒකට හේතුව තමයි මේ hidden field එකෙන් මම යව value තුනක් pass වෙනවා server එකට. එතකොට ඒකට හේතුව තමයි මේ hidden field එකෙන් මම යවන value එක. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට form ගැන කතා කරද්දී තියෙන්නේ. form එකක් නිර්මාණය කිරීමේදී අවශ්‍ය වෙන හැම control එකක්ම වගේ මම කතා කළා. මෙතෙන්දී වැදගත් ඔක්කොම ඇත්තටම වැදගත් නැහැ form නිර්මාණය කරද්දී ඔයාලා දැකලා ඇති. පාවිච්චි කරන form වල බොහෝ දුරට මේ item එකක් දෙකක් තුනක් වගේ තමයි තියෙන්නේ. හැම එකක්ම අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් පාඩමට අවශ්‍ය නිසා විභාගයට හයි කියලා හිතෙන නිසා හැමදේම වගේ කියලා දුන්නා. මේ විදිහට තමයි ඒතර form එකක් නිර්මාණය කරන්නේ. මේ අපි හදපු මේ form එකට මේ කැමති item දාගන්න පුළුවන්. අපිට කරන්න තියෙන්නේ මේ තැන් වලට table එකේ කොටු ඇතුළට ඔය කියන item ඇතුළත් කරන එක. හොඳයි මම හිතනවා form ගැන සෑහෙන අවබෝධයක් ඔබට ලැබෙන්න ඇති කියලා. අපි ඊළඟ වීඩියෝ එකේදී මුණ ගැහෙමු. මම ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ frames